ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2021 පෙබරවාරි 1 සඳුදා සිරස්තල නැගෙනහිර ජැටිය 100% වරාය යටතේ තබා ගැනීමට ගත් තීරණයට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය. පෙර එකඟතා අනුව කටයුතු කරන්නයි ඉන්දියාවෙන් තවදුරටත් බලපෑම්. අඛණ්ඩව සිව්වන දිනටත් කොවිඩ් ආසාදිතයින් 800 පනි. සමස්ත ආසාදිතයින් 64,000 ඉක්මවයි. ශිෂ්‍යත්වය ඉහලින් සමත් දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා මාපියන් පාරට බසේ. උද්ඝෝෂණයට පොලිසියෙන් බාධා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් ලබා දීම මසකින් කල් දමයි. පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ සිදු කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය 100% වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වී තිබෙනවා. විශේෂ භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ මේ බව නිවේදනය කළා. නමුත් කොළඹ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලු පාර්ශව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව කටයුතු කළ යුතු බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ ආණ්ඩුවේ යෝජනාවට රට පුරා විරෝධතා මත වුණා. වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් පසුගියදා ආරම්භ කළේ මේ යෝජනාව හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින්. ඒ අනුව ඒ පිළිබඳ තමා සමග සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද වෘත්තීය සමිතිවලට අවස්ථාවක් ලබා දුන්නා. සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් සමාජිකයන් 14 දෙනෙකු සහභාගී වූ සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවැත්වුණා. අපිට ඔබතුමාලා වචනෙන් විශ්වාස කරන්න පුළුවන් වුණාට අපිත් එක්ක අනිත් පුරුෂ සමිතිය 23ට අපනම් ඉතිහාසික හොලංකා කියලා දීලා නැහැ. ඔබතුමාට අපි කිව්වනම් ඒ අජනදී වෙදී ඔදාකට අපි කියලා දීලා නැහැ කාටවත්. ඒකයි අවුරුදු 50ක දේශපාලන ඉතිහාස අපි අද ගන්නවා නම් ඉන්දියාව මේක දෙනවා. අද දෙවිය ඒ දිනුව අයි මේ කවලියුම් කැලිවල දාන්න ඕනේ. ලක්පත්වල යනවා. ඉවි කියනවා. හැබැයි අපි කිව්වොත් අපි මේක බලහවරනවා කියලා අපේ කම්කරු නියෝජිතයන්ගේ පැත්තෙන් අපේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය 100% මෙහෙම කළමනාකාරීත්වයෙන් රාජ්‍ය ව්‍යවසාය තුළ ක්‍රියාත්මක වීම විශේෂයෙන් කැන්ක් එක සාකච්ඡා කරා අගමැතිතුමනි දීර්ඝ වශයෙන් දින දෙකක් ඒ දින දෙකේම අපි විසින් ඉදිරිපත් කරන කොන්දේසි වලට ඉන්දියන් අදානි සමාගම කැමතුනේ නැහැ ඒවා. අපි මොකද හැම වෙලේම අපිට වාසිදායක ලෙස තමයි අපි ඉදිරිපත් කරන කොන්දේසි. ඒ අනුව තමයි කැන්ක් එක නැවත මාවෙත ලබා දුන්නු රිපෝට් එකේ කිව්වේ මෙය ඉදිරියට ගෙනියලා මේක කරන්න පුළුවන් තත්ත්වයක් නැති නිසා තුතුමා අගමැතිතුමා උපදෙස් දීපු විදියට නැගරින පර්යන්තයේ 100%ක්ම අපි විසින් ක්‍රියාත්මක කරලා තිබුණු පත්‍රිකාව අදවසින් දැන් අපි විද්‍යුත් කියනවා වචනයක් ඒක දෙන්නේ නැහැ ඒක අපි තමයි කරන්නේ අද කැබිනට් විදියේ තිබුණා කොහොම වුණත් බටහිර පර්යන්තය කියන එක ආසියානු සංවර්ධන බැංකුවේ නායක කොන්දේසි වලට අනුව අනිවාර්යෙන් පෞද්ගලීකරණය කර යුතුයි. අර අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි මේ නැගෙනහිර පර්යන්තය වරාධිකාරියට හම්බුනේ. බටහිර පර්යන්තය කොහොම වෙන ආයෝජකයෙකුට ඒ නායක විසුමට ප්‍රකාරව දෙන්න ඕන. වරාධිකාරිය අපි සියලු දෙනාගෙන් මිල්ලාගෙන වෘත්තීය සමිතියෙන් දැන් අගමැතිතුමා සියලු දෙනා ප්‍රකාශ කරා. දැන් මම ගිහිල්ලා වැඩ පටන් ගන්න මම දන්නවා කොච්චර අමාරුවෙන්ද මේ සර්විසස් ටික අපි තියාගෙන ඉන්නේ මේ වෙලාවේ.
මේ අතර කොළඹ වරාය නැගෙනහිර ජටිය සේට සේයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වූ බව විශ්ව භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියා. මේ අතර කොළඹ වරාය නැගෙනහිර ජටිය ඉන්දියාවට ලබා දීමට විරෝධය පළ කරමින් අද දහවල් වරාය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව වරාය අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. මේ වරාය අපේ මව් එපා නැගෙනහිර පර්යන්තය 100% අපිට දෙනකොට බටහිර පර්යන්තය ඒක ආදානයට දෙනවට ඒත් අපි විරුද්ධයි. ඒ විරුද්ධතාවය එහෙමමයි. මේ වන විට වරාය ශේෂ්ත්‍රයේ සිටින බොහෝ ප්‍රවීණයන් ප්‍රකාශ කරන කාරණයක් තමයි වරායක ගැඹුර කියන්න ඉතා වැදගත් සාධකයක් බව. කොළඹ වරාය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. ඉන් එකක් තමයි අලුතින් ඉදිකරපු මේ ගැඹුරු කලාපය. අනිත් එක පැරණි වරාය පිහිටි මේ නොගැඹුරු කලාපය. මේක මේ ජයා බහලු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්පූර්ණයෙන් පාලනය කරනවා. ඒකම SAGT පර්යන්තය එහෙම නැත්නම් මේ කියන දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය පෞද්ගලික ආයෝජනයක් සමග ක්‍රියාත්මක වෙනවා. මේ කලාපය ගත්තම ගැඹුර මීටර 14.25. බහලුම් සාමාන්‍ය 20,000ක් විතර රැගෙන එන විශාල ප්‍රමාණයේ නෞකාවන් හසුරවන්න අඩුගානේ මීටර 18ක්වත් ගැඹුර තියෙන පර්යන්තයක් තියෙන එක අත්‍යවශ්‍යයි. ඒ හින්දා තමයි කොළඹ වරායේ මේ වගේ මේ ගැඹුරු පර්යන්ත දෙකක් ඉදි වෙන්නේ. ඉන් එකක් තමයි CICT එක. එහෙම නැත්නම් කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් එක. අනිත් එක තමයි ඊස් කන්ටේනර් ටර්මිනල් එක. අපි කියන වඩාත්ම කතාබහට ලක් වෙච්ච ස්ථානය තමයි මෙන්න මේක. ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ දකුණු වරාය තුල ආందోලනයට තුඩු දීලා තියෙන නැගෙනහිර පර්යන්තය ගොඩ ගන්න තීරණය කරන්නේ මෙන්න මේ කියපු ලෝකේ විශාලතම නෞකාවලට පහසුකම් සපයලා විශාල ලාභයක් උපය ගන්න අපේක්ෂාවෙන්. මීටර 1300ක් දිගින් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙන මේ පර්යන්තේ සමස්තයක් විදිහට ගත්තයින් පස්සේ මෙහි හෙක්ටාර 76කින් සමන්විතයි. ඉන් හෙක්ටාර 20ක් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉදි කරලා තියෙනවා. තවත් හෙක්ටාර 10ක් මේ වන විට අර්ධ වශයෙන් ඉදි වෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තම හෙක්ටාර 30ක් ඉදි වෙලා තියෙනවා. මේ නැගෙනහිර පර්යන්තය මුළුමනින්ම ඉදි කරලා අවසන් කරන්න මෙන්න මේ කඩ ඉරි වලින් පෙන්නලා තියෙන තවත් හෙක්ටාර 46ක් පිරවිය යුතු වෙනවා. ඉදි කරලා අවසන් වෙච්ච මේ හෙක්ටාර 30ක භූමි භාගයට දොඹකර ගොඩබෑම කියන කාරණය ගිය වසරේ මහත් ආందోලනාත්මක කතාවක් වුණා. කෙසේ වෙතත් වරාය අධිකාරිය ගත්තු මේ උත්සාහයට පසුගිය සමයේ ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. මේ අතර තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මැදිහත් වීමත් එක්ක මේ ගැටි දොඹකර බෑමෙන් අනතුරුව අද වන විට එහි මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිද්ධ කරන්නේ. මේ අතර යහපාලන රජය සමයේ මේ නැගෙනහිර පර්යන්තයෙන් කොටස් 149ක් ඉන්දියාව සහ ජපානයට පිරිනැමීමටත් 51ක් ශ්‍රී ලංකාව වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමටත් යෝජනා කරලා තිබුණා. මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න නැත්නම් මේ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කරන්න වත්මන් රජය උත්සාහ කරනවා. මේ උත්සාහයත් එක්ක වරාය සේවකයෝ ඒ වගේම සිවිල් සංවිධාන තවත් වෘත්තීය සමිති වගේම මේ රජයේ බලයට පත් කරන්න කැපවුණු බොහෝ පිරිසක් දැඩි විරෝධයක් එල්ල කරනවා. ඔන්න ඔය විරෝධේ අද අවසන් වෙන්නේ වරාය සේවකයෝ ගෙන ගිය සටනට ජයග්‍රහණයක් ලබා දීලා. මේ කියන නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට සංවර්ධනය කරන්න එකඟත්වය පළ කරා රජය. ඒ අනුව දකුණු වරායේ මෙන්න මේ කියන දිය කඩනයට සමාන්තරව කිසිදු දැනට ඉදිකිරීමක් කරලා නැති නමුත් ඉදිකිරීමට හැකියාවක් තියෙන මේ බටහිර පර්යන්තය ඉන්දියාව සමග එක්ව සංවර්ධනය කරන්න දැනට යෝජනා වෙලා තියෙනවා. මේ අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ කොළඹ වරායි නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව ජපානය සහ ශ්‍රී ලංකාව එක්ව 2019 මැයි මාසයේදී අත්සන් කළ ත්‍රිපාර්ශ්වීය සහයෝගිතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉන්දිය රජයේ අපේක්ෂාව බව යලි සිහිපත් කරන බවයි. මෙම ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කැපවීම පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවේ නායකත්ව මට්ටමින් පවා දැනුම් දී තිබූ බව එම නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම විදේශ ආයෝජන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට මීට මාස 3කට පෙර ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයද තීරණයක් ගෙන තිබූ බවත් එම නිවේදනයෙන් පැවසෙනවා. එබැවින් සියලු පාර්ශවයන් කොළඹ වරායි නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවට අනුව කටයුතු කළ යුතු බව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න
Mulberry Residence. මේ අතර වරාය වෘත්තීය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හෙට උදෑසන 10 සිට අවසන් කරන බව ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසනවා. නැගෙනහිර ජැටිය 100%ක් වරාය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවයි ඔහු කියා සිටින්නේ. අකණ්ඩව සිව්වන දිනටත් 800ක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් 1031ක් එළඹෙන පෙබරවාරි 15 වනදා සිට යලි ආරම්භ කළ හැකි බවට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අධ්‍යාපන අමාත්‍යවරයා වෙත නිර්දේශ කර තිබෙනවා. අකණ්ඩව සිව්වන දිනටත් 801ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ මෙරටින් වාර්තා වූ අතර එම ගණන 864ක්. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් බද්රානි ජයවර්ධන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතාද PCR පරීක්ෂණයක් සඳහා යොමු වූ අතර අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී නැති බව එහිදී හඳුනා ගැනුණා. කොවිඩ් ආසාදිතව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට ඉක්මන් සුවය පතා ආශිර්වාද පූජාවක් නාරාහෙන් පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී ඊයේ පැවැත්වුණා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනය තුළ ඉදිරි පෙළ සෞඛ්‍ය සහ ආරක්ෂකංශවල 21329 දෙනෙකුට එන්නත ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව මේ දක්වා එන්නත් කරණය සිදු කළ සමස්ත සංඛ්‍යාව 59154ක්. කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා එන්නත් කරණය අද ආරම්භ වුණා. මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් 1031ක් එළඹෙන පෙබරවාරි 15 වනදා සිට යලි ආරම්භ කළ හැකි බව අදාළ ප්‍රදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත නිර්දේශ කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන සමස්ත පාසල් සංඛ්‍යාව 590යි. ඒ 590න් පාසල් 589ක් පෙබරවාරි 15 වන සඳුදා විවෘත කිරීමට පුළුවන් තත්ත්වයක් පවතිනවා කියන එක තමයි නිර්දේශ කරලා තිබෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 446යි. 446න් පාසල් 442ක් විවෘත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒතකොට පෙබරවාරි 15 වෙනිදා පාසල් විවෘත කිරීම සඳහා අපි අනුමැතිය ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. කොළඹ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීම මේ සතිය තුළ පැවැත්වීමට නියමිතයි. කොවිඩ් ව්‍යාප්ති අවදානමෙන් වැඩිම බලපෑමට ලක් වූ බස්නාහිර පළාතේ පාසල්වල ගුරුවරුන් සහ ළමුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීමේ ව්‍යාපෘතියක් මනුසත් දිනන සහ රාගම ලීසන්ස් රෝහල ඒකාබද්ධව ක්‍රියාත්මක කරනවා. එහි පළමු අදියර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී අද පැවැත්වුණා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. COVID-19 තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමුණු දිවයිනේ සියලුම සත්වෝද්‍යාන අද සිට දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කෙරුණා. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 468 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද දිනට මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 816ක්. නව කොවිඩ් ආසාදිතයින් 801ම වාර්තා වූ අඛණ්ඩ 5 වැනි දිනය අදයි. කොවිඩ් ආසාදිත තවත් මරණ 7ක් මෙරටින් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ ගණන 323ක් දක්වා ඉහළ යනු ඇති. 2020 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට දරුවන් බඳවා ගැනීම මසකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කළා. ශිෂ්‍යත්ව විභාගයෙන් පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ කඩිම් ලකුණු පහත දමන ලෙසට රජයට බල කරමින් දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් අද පැවති වෘත්තාවකින් පසුව අමාත්‍යාංශය එම තීරණය ගෙන තිබුණා. 2020 පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව පාසල් සඳහා බදවා ගැනීමේ කඩයිම් ලකුණු පසුගියදා ප්‍රකාශයට පත් කිරීමත් සමග දෙමාපියන්ගේ විශාල විරෝධයක් එල්ල වුණා. ඒ විභාගයේ සමත් වූ සිසුන්ට එම කඩයිම් ලකුණු ක්‍රමවේදය හරහා ප්‍රධාන පෙළේ පාසලක් ලබා ගැනීමේ අවස්ථාව ගිල්හී ඇතැයි පවසමින්. එම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පටන්ගත් තැනම ඉඳලා මේක අනාගෙන තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ කාලය විනාඩි 15ක් වැඩි කරා. බහුවර්ණ ප්‍රශ්න 4න් 3ක් බවට පත් කළා. වෙනදට බලන සර්කියුල් එකෙන් පිට ගිහිල්ලා විරාම ලක්ෂණ, ඇලපිලි පාපිලි, කොම්බු ඉස්පිලි ඒ කිසිම දෙයක්
නොසලකා ගුරුවරුන්ට මෙම ප්‍රශ්න පත්‍රය ඇගයීම් කරන්න කියලා අධ්‍යාපන ලේකම්තුමා මහාචාර්ය කපිල මැතිතුමා කියලා තියෙනවා. වසර 70කට පස්සේ තමයි ශිෂ්‍යත්ව විභාගයට මෙවැනි ප්‍රශ්නයක් හටගත්තේ. ලකුණු 200න් 200 ගත්ත දරුවෝ 10ක් ලංකාවේ බිහි වුණා. එහි ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. පුදුම මහන්සියෙන් ලකුණු 188ක් 87ක් 85ක් 89ක් ගත්ත දරුවට අද ඔහු යන්න බලාපොරොත්තු වුණ නියමිත පාසලට යන්න බැරුව තියෙනවා. ඒ දරුවා ලකුණු අප දවසේ මුළු රෑම ඇඬුවා. ඒ දරුවා 186ක් අරගෙන මම තව ඒ දරුවට මොකද්ද කියන්නේ? මෙතන සම්පූර්ණයෙන්ම තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ නැති කරපු අවුල් සහගත තත්ත්වයක්. ඔයගොල්ලන්ට ලබන අවුරුද්දක් එනවා ඕක නිවැරදි කරන්න. මගේ දරුවට ආයි අවුරුද්දක් එන්නේ නැහැ. මෙවන් පසුබිමක මෙම ගැටලුවට විසඳුම් ඉල්ලා පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරය අද පෙරවරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඒ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් වලට ඇතුළත් කිරීමේ කඩින් ලකුණු පහත දමන ලෙසට ආණ්ඩුවට බල කරමින් ඊට ශිෂ්‍යත්ව දරුදරයන්ගේ මාපියන් රැසක් එක්ව සිටියා. පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. ඒ සමග පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූයේ මෙවන් නොසන්සුන්තාවක්. අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට අවස්ථාව හිමි වුණා. ඒ අනුව 2025 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් වලට දරුවන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය මසකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පසුරුවේ සඳහන් කළා. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දුන්නා. ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකයින් විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයාට බහර දෙනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. දැන් තවත් පුවත් කිහිපයක්. මෙරටට විදේශ විනිමය උපයාගත හැකි පරිදි සිය කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නයි මැටි සෙවිලි උළු නිෂ්පාදකයින් රජයෙන් ඉල්ලීමක් කරනවා. ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් කරන්න අපි ගාව තියෙන දැනට ගතානුගතික යන්ත්‍ර සූත්‍ර. අපි ඒ යන්ත්‍ර සූත්‍ර වලට අපි සම්පත් විශාල ප්‍රමාණයක් නාස්ති කරමින් තමයි නිෂ්පාදන කටයුතු යෙදෙන්නේ. අපි රජයෙන් ඉල්ලන්නේ ඒකට අවශ්‍ය කරන නවීන තාක්ෂණය සහිත යන්ත්‍ර සූත්‍ර රජයේ මැදිහත් වෙලා ලබා දුන්නොත් අපිට විදේශ විනිමය උපයන්න පුළුවන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියාංක 5 ප්‍රහාරක ජෙට් බලගණයේ 30 වන සංවත්සරය අද සැමරුවා. පාසල් පරිපාලනය සිය දරුවන් පීඩාවට පත් කරන බව පවසමින් ද ෆිනෑන්ස් සමාගම යටතේ පවතින ගාල්ල පෞද්ගලික පාසලක දරුවන් සහ දෙමාපියන් අද මහ බැංකුව අසලදී විරෝධතාවක නිරත වුණා. ෆීස් ගෙවා ගන්න බැරුව අම්මලා තාත්තලාට මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඉල්ලුවා මේගොල්ලෝගෙන් මේ සහන කාලයක් දෙන්න කියලා. මේවට කිසිම සහනයක් නැතුව අහිංසක දරුවෝ කාමරවල හිර කරන්න තරම් මහ ජරා තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ ප්‍රින්සිපල්ලි වයිස් ප්‍රින්සිපල්ලි. මේක රජයට අරගෙන සෙමි ගවර්න්මන්ට් විදියට හරි පවත්වාගෙන යන්න කියලා. යාල ජාතික වනෝද්‍යානය තුළ දිවියෙක් මීගවයින් පැලක කුඩා පැටවකු ගොදුරු කර ගැනීමට යාමේදී එම දිවියාට මීගවයින් වැල පහර දෙන අයුරු සංචාරකයෙකුගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන්ව තිබුණා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.